ආයුබෝවන් යාළුවෝ හැමෝටම අද මම ඔයාලට කරන්න ආවේ 11 ශ්‍රේණියට අදාළව තියෙන මේ කොටස් වෙළඳපොළ කියන පාඩම ෂෙයා මාකට්. අතරම මේකෙද්දී මේක ඉංග්‍රීසි මීඩියම් එකේනොයි සිංහලෙනුයි පුළුවන් විදිහට මම ඔයගලන්ට මීඩියම්ස් දෙකෙන්ම පුළුවන් විදිහට මම ඒ කියන්නේ ඔයාලට දෙකෙන්ම එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට ඔයාලට මේකේ තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මේ ලෙසන් එක ඉවර වුණාට පස්සේ මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ කමෙන්ට් කරලා හරි එහෙම නැත්නම් WhatsApp Viber කරලා හරි මේකේ ඔයාලට තේරෙන්නේ නැති doubtful තැන් තියෙනවා නම් අහන්න පුළුවන්. මේක grade 11 maths දෙවනි පොතේ තියෙන ලෙසන් එක. දෙවනි පොතේ දෙවනි පාඩම. ඒ කියන්නේ lesson number එක 10 වෙනි පාඩම කොටස් වෙළඳපොළ. හරිද? I'm going to do this lesson in English as well as Sinhala medium, and you can ask about any doubt that you got between while I'm doing this lesson, and at the last you can WhatsApp or Viber or comment me if you have any doubts according to this lesson. Okay, now let's start this lesson. මුලින්ම මම ඔයාලට කියන්නම් දැන් අපි පොඩි අපි ගමුකෝ පොඩ්ඩක් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ ඇත්තටම මේ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ මේක මේ සබ්ජෙක්ට් එක අදාළ වෙන්නේ ඇත්තටම කොමර්ස් ෆීල්ඩ් එකට. This subject is belongs to commerce field, but in here it belongs to some mathematical part linked with your previous lesson according to percentages. Okay, and in here you have to get some clear idea about the theory of this share market, and there is nothing about this theory, and you will not have some questions in deep with this theory. The main focus is the mathematical methods linked with this theory. Okay, that means again දැන් ඔයාලට මේකේ in deep ගැඹුරින්ම යන්නේ නැහැ. මේ share market එක කියන්නේ මොකක්ද කියන එක සහ ඒකට අදාළ පරිසරය ගැන ඔයගලන්ට මේක ගැඹුරින් යන්නේ නැහැ. ඒ කියන්නේ මේක මේ ඔයගලන්ගේ කොමර්ස් ෆීල්ඩ් එකට අයිති දෙයක්. දැන් ඔයාලගේ කොමර්ස් කරන අය ඉන්නවනම් ඔයගොල්ලෝ දන්නවා ඇති මේකේ ඒ කියන්නේ දැන් O levels වලට කොමර්ස් කරන කට්ටිය ඉන්නවනම් ඒ ස්ටුඩන්ට්ස්ලා දන්නවා ඇති මේකේ කොහොමද මේකේ ND තියෙන්නේ. මේකේ මේ කියන්නේ කොමර්ස් ෆීල්ඩ් එකේ දෙයක්. හැබැයි ඔයාලට මෙතනින් ફોකස් කරලා තියෙන්නේ මේකේ තියෙන මැතමැටිකල් සයිඩ් එක. ඒ කියන්නේ මැතමැටිකල් සයිඩ් එක කියලා කියන්නේ මේක ලින්ක් වෙනවා. දැන් ඔයාලගේ කලින් ලෙසන් එක percentages තිබුණේ අන්නේ percentages වලටම ලින්ක් වෙන මේකේ මැතමැටිකල් තියරි එක තමයි අපි ගන්න ඕනේ. ඇත්තටම not about the main theory, right? But you have some clear idea about this share market. That's the thing. කියන්නේ මේකේ share market එක කියන්නේ මොකද්ද කියන එක ගැන ඔයගලන්ට clear idea එකක් තියෙන්න ඕන ඉස්සෙල්ලාම. That is the base. Okay, ඒක තියෙන්න ඕන. ඒකෙන් තමයි මේ ඔයාලට මේක මේ ගණන් වලට යන්න පුළුවන්. මොකද නැත්තම් මේක normal අර අපි ඉස්සෙල්ලා හදපු percentages වලටම සමාන වුණාට මේකේ theory එක ඔළුවේ තියෙන්න ඕන. theory එක ඔළුවේ තිබ්බොත් තමයි මේ apply කරගන්න පුළුවන් මේ. Okay, right. දැන් අපි බලමු දැන් මේකේ පොඩ්ඩක් නිකන් මේක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බලමු මේ මොකද්ද share market එක කියන්නේ කියලා බලන්න කලින් මොනවද මේ shares, right? What are the shares in here? Okay, what does that mean? Shares. Okay, මෙහෙම හිතමු දැන් ඔයාලට මොනවා හරි බිස්නස් එකක් කරන්න, ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න ඔයාලට සල්ලි ටිකක් ඕන වෙනවා. දැන් in Sinhala medium we call it ප්‍රාග්ධනය, and English medium you know the word capital. Okay, අපි සිංහලෙන් කියනවා ප්‍රාග්ධනය, ඉංග්‍රීසි වලින් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ capital එක කියලා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්නකොට ඔයගලන්ට ප්‍රාග්ධනයක් තියෙන්න ඕන. සල්ලි තියෙන්න බෑ බිස්නස් එකක් පටන් ගන්න. හරි, මොනවා හරි ව්‍යාපාරයක්. හරිද?
ඊට පස්සේ දැන් මම ඔයගලන්ට පොඩි එක්සැම්පල් එකකින් සිම්පල් අයිඩියා එකක් දෙන්න. මේක ඉන්ඩීප් යන්නේ කියන්නේ ගැඹුරින්ම මම කියලා දෙන්න යන්නේ නැහැ. මේ ෂෙයා මාකට් එක කියන්නේ මොකද්ද කියලා. මේක ගොඩක් මේක ඇතුළට යන්න මේක ගොඩක් කැටගරයිස් වෙනවා. මේ ෂෙයාර්ස් කොයි විදිහේ ෂෙයාර්ස්ද, ඒවා පාවිච්චි කරන්නේ කොයි වගේ වෙලාවටද, ඒ වගේන් ඒ ඕනර්ෂිප් එකට වෙන මොකක්ද ඉෆෙක්ට් එක කියන එක. ඒ කියන්නේ මේකේ තියෙනවා ලොකු පපසරියක් තියෙන ලොකු ඒරියා එකක තියෙන සබ්ජෙක්ට් එකක්. මම ඔයාලට නිකන් අර උඩින් ඔයාලට මේ මැත්ස් පාර්ට් එකට එනකන් ඔයාලගේ ඔළුවට ඒ අයිඩියා එක දෙන්න ඕන, සිම්පල් අයිඩියා එක දෙන්න ඕන විදිහට පොඩි එක්සැම්පල්ස් ටිකක් අරගෙන තමයි මම මේක කියලා දෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝගේ පොතේ තියෙන එක්සැම්පල් ගොඩක් හොඳයි. ඒ වගේ ඒවත් මම ඔයාලට මේත් එක්කම කියලා දෙන්නම්. දැන් අපි නැවතුනේ දැන් අපි හිතමු දැන් ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න ඕන. එතකොට දැන් හිතන්නකෝ ඔයාලගේ බිස්නස් එක පටන් ගන්න ඔයාලට 2 lakhs තියෙනවා, ලක්ෂ 2ක් ඕන වෙනවා ඔයාලට ප්‍රාග්ධනයේ විදිහට. හරිද? assume you need to start some business, okay, but you do not have sufficient money for that business, okay. You have at least 2 lakhs, okay, that means 200,000 rupees for start that business, but you do not have sufficient money for starting that business, okay. එතකොට මොකද කරන්නේ? Then what we have to do, okay, then ඔයාලා ගාව තියෙනවා දැනට ලක්ෂයක්. You only have just 1 lakh, okay, you only have just 100,000 rupees, okay. ලක්ෂ 2ක් ඕන business එක කරන්න, start කරන්න ලක්ෂ 2ක් ඕන. හැබැයි ඔයාලා ළඟ දැනට තියෙන්නේ ලක්ෂයයි. හරිද? එතකොට මොකද්ද කරන්නේ දැන්? You will have some 2 or 3 options for that, okay. ඔයාලට options, ඒ කියන්නේ ඔයාලට විකල්ප දෙකක් තුනක් තියෙන්න පුළුවන් මේ වෙලාවට. මොන වගේ දේවල්ද? මොන වගේ විකල්පද? අපි දැන් ඔයාලට මොකද කරන්නේ? දැන් මොන හරි වැඩක් කරන්න ගිහිල්ලා සල්ලි මදි වුණාම මොකද කරන්නේ? ලක්ෂ 2ක් ඕන බිස්නස් එක පටන් ගන්න, ලක්ෂයයි තියෙන්නේ. මොකද කරන්නේ එතකොට? ඉතුරු ලක්ෂයට ලෝන් එකක් ගන්න. හරිද? එහෙම නැත්තම් ලෝන් එකක් ගන්නවා. එහෙම නැත්තම් කාගෙන් හරි, ඒ කියන්නේ ලෝන් එකක්ම තමයි. එක්ක දැන් ඔයාලට බැංකුවකින් ගන්න පුළුවන්. එහෙම නැත්තම් මොනවා හරි වගේ ඉන්ස්ටිටියුට් එකකින් ගන්න පුළුවන් ලෝන්ස් දෙන. එහෙම නැත්තම් කාගෙන් හරි ගන්න පුළුවන්. හරි? ඔයාලා දන්න අඳුරන කෙනෙක්ගෙන් ඒ වගේ මුදලක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ දෙකට අමතරව මෙතන තියෙනවා තව එකක්. හරිද? මේ වගේ බිස්නස් එකක් පටන් ගන්නකොට ඒ දෙකට දැන් ඔය සාමාන්‍ය ක්‍රමේනේ. හරි? If you do not sufficient money for starting that business, then you have to choose some other options, okay. Then there will be some 2 or 3 options for that one, okay. And the one thing is you can borrow a loan from some institute or some bank, or then you can borrow a loan from some person, okay. Then the third one, okay, the third option is the main thing, that is the important thing in here, okay? The තුන්වෙනි option එක තමයි ඔයගලන්ට මෙතනදී ගොඩක් වැදගත් වෙන්නේ මේ lesson එකට. ඔන්න එතනදී තමයි මෙන්න මේ theory එක apply වෙන්නේ. එතකොට එහෙම සල්ලි මදි වුණාම කරන වැඩක් තමයි මෙන්න මේ share market එකේදී වෙන්නේ. දැන් ඔයාලට ලක්ෂ 2ක් ඕන. ලක්ෂයයි තියෙන්නේ. ඉතුරු ලක්ෂය ගන්න. හරිද? දැන් ඔයාලට මෙහෙම මේකෙදී මේක depend on the situation and the business, okay. What is mean by situation? ඒ සිටුේෂන් එක කියලා කියන්නේ ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක. ඒ කියන්නේ දැන් ඔයාලට ලෝන් එකක් අරගත්තම ලෝන් එක ගෙවන්න එපා. ලෝන් එක ගෙනකොට දැන් ඔයාලට මදි වෙලා තියෙන ලක්ෂයයිනේ. මදි වෙච්ච ලක්ෂයට අපි ගෙවනකොටත් ආයෙ ලක්ෂයමද ගෙවන්නේ? නෑනේ. දැන් ඔයාලා ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවනේ ලෝන් එකට. එතකොට ඒ වගේ දැන් ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක කියලා කියන්නේ දැන් ඒ වෙලාවට යන බැංක් රේට්ස්. හරිද? ඒ වෙලාවට යන බැංක් රේට්ස්. ඒ කියන්නේ ඒ වෙලාවේදී තියෙන බැංක් රේට්ස් එක, ඉන්ට්‍රස්ට් රේට්ස් එක ගත්තම ඒ රේට් එකට යන එක හොඳද? එහෙම නැත්නම් ඒ වෙලාවේ ගොඩක් ලොකු රේට් එකක් නම් තියෙන්නේ. මෙන්න මේ තර්ඩ් ඔප්ෂන් එකට ඔයගලන්ට යන්න පුළුවන්. එතනදී තමයි මෙන්න මේ කොටස්, ඒ කියන්නේ
තමන්ගේ සමාගමේ ඒ තිබ්බ මූලික ප්‍රාග්ධනය. ඔයාලට අතේ තිබ්බේ කීයද? ලක්ෂ 2ක් ඕනට තිබ්බේ ලක්ෂයයි. හරිද? You only have just 100,000 rupees. Okay? Only 1 lakh on your hand. Okay? Then what can you do? Now, as a third option, you can market your shares. Okay? You can sell your shares. Okay? What are the shares in here? What is mean by shares in here? මොකද්ද දැන් අපි මෙතන දැන් ඔයාලගේ අතේ රුපියල් ලක්ෂයක් තියෙනවා නම් ඒ ලක්ෂේ කොටස් විදියට කරලා විකුණන්න පුළුවන්. හරිද? ඒ ලක්ෂය කොටස් විදියට කරලා විකුණන්න පුළුවන්. දැන් මෙතනදී මොනවාද මේ කොටස් කියලා කියන්නේ? කොටස් කියලා කියන්නේ මොනවද? කොටස් කියලා කියනකොට ඇත්තටම මේක මේ මොනවත් මේ භෞතික දැන් ඔයාලට අල්ලන්න කරලා දෙන්න පුළුවන් එහෙම කොටසක් මුකුත් නෙමෙයි. හරිද? එහෙම දෙන්න පුළුවන් කොටසක් නෙමෙයි. This is not some physical one. Okay? This is not any physical thing. Okay? In here, the shares means this only some theory. Okay? In here, the shares means some theory. Theory according to the business. Okay? Theory එකක් කියන්නේ මොකද්ද? මෙතනදී මේ කියන්නේ මේ theory එකක් කියලා කියන්නේ මෙතනදී මේ shares කියලා කියන්නේ business එකේ දැන් ඔයාලට තියෙන රුපියල් ලක්ෂය තියෙනවනේ. ඒ රුපියල් ලක්ෂේ ඔයාලට පුළුවන්. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම මේ ෆිසිකලි කරන දෙයක් නෙමෙයි. හරිද? මේක ඇත්තටම ෆිසිකලි කරන දෙයක් නෙමෙයි. ඒ රුපියල් ලක්ෂය දැන් ඔයාලගේ අතේ තියෙන රුපියල් ලක්ෂය ඔයාලට පුළුවන් මෙහෙම නිකන් හිතන්න. රුපියලේ ඒවා ලක්ෂයක් නේ. රුපියල් ලක්ෂය කියන්නේ එතකොට රුපියලේ කෑලි ලක්ෂයකට කැඩුවා කියලා හිතන්න. අතේ තියෙන රුපියල් ලක්ෂය. හරිද? Think you can divide your 100,000 into 100,000 pieces. Okay? ඒ කියන්නේ ඔයාලගේ ලක්ෂයකට කැඩුවා. එතකොට එක පාර්ට් එකක් කීයද? රුපියලයි. රුපියල් ලක්ෂයකට කැඩුවම එක පාර්ට් එකක් වෙන්නේ රුපියලයි. හරිද? එතකොට අන්න ඒක තමයි අපි මෙතනදී ෂෙයා එකක් කියලා කියන්නේ. හරි? That is mean by the share. Okay? That is known as share. Okay? කියන්නේ ඒක තමයි අපි දන්නේ ඒකට තමයි අපි කියන්නේ ෂෙයා එකක් කියලා. හරිද? අපි අර්ථ ගන්නවන්නේ කොටසක් කියන එක අන්න ඒක. ඒ කියන්නේ තමන් ගාව තියෙන මූලික ප්‍රාග්ධනය යම්කිසි සමාන කොටස් ගන්නකට බෙදලා ඊට පස්සේ ඒ බෙදපු කොටස් ගන්න. හරි දැන් මේකදී මම රුපියල දැන් මම කොටස් ලක්ෂයකට බෙදුවක දැන් එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් දැන් රුපියල් 1000 කොටසක් ගත්තා. හරි? ඒ කියන්නේ දැන් රුපියලේ නැතුව 1000 කොටස් ගන්න. රුපියල් ලක්ෂයට 1000 කීයක් තියෙනවද? 100ක් තියෙනවනේ. හරි? You can divide this 100,000 into 100 pieces. Okay? You can divide this 100,000 into 100 pieces. Then one piece, okay? One piece out of that one is equals to 1,000 rupees. Okay? So then make a කොටස් 100කට බෙදුවම කියන්නේ දැන් මේ ඔයාලගේ තියෙන රුපියල් ලක්ෂ කොටස් 100කට බෙදුවම එක කොටසක් වෙන්නේ රුපියල් 1000යි. අන්න ඒ කොටස තමයි මේ ෂෙයා කියන්නේ. හරිද? අන්න ඒකට තමයි ඒ ෂෙයා එකට අන්න ඒ කෑල්ලට තමයි අපි මෙතන මේ ෂෙයා එකක් කියලා කියන්නේ. හරිද? එහෙම තමයි මේ ෂෙයාස් කියන. එහෙම නැත්නම් මේ කොටස් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මොකද වෙන්නේ කියලා දැන් නිකන් හිතන්නකෝ දැන් අපි හිතමු මේ රුපියලේවම කියන. දැන් රුපියලේ ඒවා දැන් අපිට බිස්නස් එක කරන්න තව රුපියල් ලක්ෂයක් මදි. අතේ රුපියල් ලක්ෂයක් තියෙනවා. හරිද? ඒතර අපි කරන්නේ අපි ගාව දැන් මේක simple theory එක, right? This is only a simple theory. Okay? ඒ කියන්නේ දැන් මෙතනදී මේකේ මීට වැඩිය කැටගරයිස් වෙන ඒවාක් තියෙනවා. හරිද? ඒ කියන්නේ සමහර කම්පැනිස් තියෙනවා සම්පූර්ණයෙන්ම තමන් ගාව තියෙන ප්‍රාග්ධනය කියන එක, right? ඒ කියන්නේ කැපිටල් එක බෙදලා එහෙම ෂෙයාර්ස් දෙන්නෙත් නැහැ. ඒකෙන් 100ට ගාණක් විතරයි. right? ඒ කියන්නේ ඒකේ මේන් ඕනර්ෂිප් එක ඒගොල්ලන්ට තියාගෙන ඉතුරු ගාණක් තමයි ඒගොල්ලෝ දෙන්නේ.
සමහර ඒවා තියෙනවා සමහර කම්පැනිස් තියෙනවා ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ෂෙයාර්ස් දෙනවා. අන්න ඒ වගේ. right? කොහොම හරි මෙතනදී මේකේ දැන් ඔයගොල්ලෝ දැන් ඒ රුපියල් ලක්ෂය right? The 100,000 on your hand you can divide into 100,000 pieces, then 1 rupee is equals to 1 share. Right? ඒ කියන්නේ දැන් ඒක ලක්ෂයකට බෙදුවම එක කෑල්ලක් වෙන්නේ රුපියල. right? එක කෑල්ලක් වෙන්නේ රුපියල. එතකොට දැන් මෙතනදී දැන් මේ විදිහට දැන් ඔයාලා හිතන්න දැන් මේක පබ්ලිෂ් කරලා දැන් මේකට සල්ලි ගන්න කෙනෙක් නැහැ දැන්. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කියපු ඔප්ෂන්ස් වලින් එක්ක දැන් එයාට බිස්නස් එකට සල්ලි දෙන්න කෙනෙක් නැහැ. එහෙම ඉල්ල ගන්න සල්ලි ඉල්ල ගන්න කෙනෙකුත් නැහැ. ඊළඟට ඒ දවස්වල තියෙන බැංක් රේට්ස් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි. හරිද? එතකොට එයා තෝරගන්නවා මේක. මේ ඔප්ෂන් එක. හරි? එයා කියනවා එයා ඒ කියන්නේ එයා ඒක පබ්ලිෂ් කරනවා. ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒතර කොටස් කියලා ගන්න මොනවද? නෑ එහෙම ගන්න දෙයක් නෑ මෙතන. හරි කොටස් ගන්නවා කියලා ඇත්තටම ගන්න දෙයක් නෑ. There is not any physical thing that you can buy. Okay? There is not any physical thing that you can buy in here. ඒ දැන් ෂෙයා මාකට් එකේ තියෙන physical දෙයක් මුකුත් එහෙම exchange වෙන්නේ නැහැ. එහෙම හුවමාරු වෙන්නේ නැහැ. හරිද? ඒතර මෙතනදී මේ ගන්නවද මේ shares ගන්නවා කියලා කියන්නේ ඇත්තටම එයා කවුරු හරි කෙනෙක් එයා ඉන්වෙස්ට් කරනවා එයාගේ සල්ලි දෙන එක කරන්නේ. ඒතර එයා තව කෙනෙක් අනුන්ගේ කම්පැනියකට සල්ලි මදි වෙච්ච එකකට සල්ලි දෙන එකෙන් එයාට මොකද තියෙන ලාභය? What is the profit on him or her? What is the profit on that person? What is the profit for that person by invest some money for that business? Then after some certain time, again it sounds කාලයකට පස්සේ කියන්නේ frequently ඒ කියන්නේ එක්ක මාස 3කට පාරක් එහෙම නැත්නම් මාස 4කට පාරක් මේ විදිහට එයාට අරකට මොකක් හරි ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා. හරිද? එයාට අරකට ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ එයා ඉන්වෙස්ට් කරපු ගානට ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා මාස 3කට පාරක් හරි මාස 4කට පාරක් හරි එහෙම නැත්නම් අවුරුද්දකට පාරක් හරි අන්න ඒ වගේ. ඒක තමයි මේ සල්ලි ඉන්වෙස්ට් කරපු කෙනාට තියෙන වාසිය. That is the profit for that person who invest him or her money on that business. Okay? That is the profit on him. Right? එතකොට මොකද දැන් මෙතනදී වෙන්නේ දැන් අර මදි පාඩු රුපියල් ලක්ෂ ගන්න කම්පැනි එකේ ඕනර් කියන්නේ දැන් එක්කෝ ඕනර් එක්කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් එතනක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පුළුවන් කොහොම හරි ඒගොල්ලෝ ගාව තියෙන ලක්ෂයයි. හරිද? ඒතර ඒගොල්ලන්ට තව ලක්ෂයක් ඕන වැඩි පටන් ගන්න. ඒ නිසා ඒගොල්ලෝ පබ්ලිෂ් කරා මෙන්න මෙහෙම දෙයක් අපේ කම්පැනි එක මෙන්න මෙහෙමයි කියලා කම්පැනි එකේ ගැන ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම මේක රුපියලේ කොටස් ලක්ෂයක් තියෙනවා ඔයගොල්ලෝ ගන්න කියලා. ඒතකොට ඇත්තට මොකද වෙන්නේ? දැන් අපි මේ කොටස් එක්කෙනෙකුට එක කොටස ගානේ ලක්ෂයක් දෙනාට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕන තරම් කට්ටියකට ඔය කොටස් ලක්ෂය බෙදාගෙන ගන්න පුළුවන්. 50000ක් එක කෙනෙකුට පුළුවන් 50000ක් ගන්න, තව කෙනෙකුට 50000ක් අරගෙන දෙන්නෙකුට කොටස් ලක්ෂය ගන්නත් පුළුවන්. තනි කෙනෙකුට ගන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඒ විදිහට ඕන කට්ටියකට ඕන ප්‍රමාණයකට මේ කොටස් ලක්ෂය බෙදා ගන්න පුළුවන්. හරිද? Anyone can buy those shares. Okay? Then after buying that shares of that company, he can be some partnership. He can make some, or he can start some partnership for that business. හරි? එයාට පටන් ගන්න පුළුවන් මේ බිස්නස් එකට පාර්ට්නර්ෂිප් එකක් එයා දැම්මා කියලා. හරිද? ඒ කියන්නේ එයා ඒකේ පාර්ට්නර් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඒ ඕනර්ෂිප් එකකින් කොටසක් එයාටත් යනවා. ඒ කියන්නේ percentage එක. right? percentage එක එයාටත් යනවා.
ඒ සල්ලි ඇප්ලයි කරන කෙනාට. දැන් අපි බලමු දැන් මොකද්ද දැන් උනේ කියලා. දැන් අපි මෙතනදී මේ කතා කරන්න ලේසියට අපි හිතමුකෝ දැන් මේ අර බිස්නස් එකේ ඉතුරු රුපියල් ලක්ෂේ එක්කෙනෙක්ම ගත්තා කියලා. එක්කෙනෙක්ම ගත්තා ඒ ෂෙයාර්ස් ටික. හරිද? එක්කෙනෙක්ම ගත්තාම එයා ඒ ෂෙයාර්ස් ගත්තා කියලා කියන්නේ එයා ගත්තා කියලා කියන්නේ ඇත්තටම there is nothing to buy on him. Okay? There is nothing to buy on him. There is nothing some physical thing. Okay? Not any physical thing in there. හරිද? එතන මොකුත් physical දෙයක් එහෙම අල්ලන්න පුළුවන් දෙයක් සල්ලි දීලා ගන්න පුළුවන් එකක් නැහැ. ඒතර එයා ගත්තා කියලා කියන්නේ ඇත්තටම එයා සල්ලි දුන්නා කියන එක. හරිද? ඒ කියන්නේ එයා ගත්තේ අර කම්පැනි එකේ shares කොටස් තමයි ගත්තේ. එතකොට එයා ඒකෙන් කරේ එයාගේ සල්ලි රුපියල් ලක්ෂයක් කියන්නේ එයා ඒ කොටස් ඔක්කොම ටික ගත්තා කියලා තමයි එයා රුපියලේ කොටස් ලක්ෂයක වැලියු එක ලක්ෂයයි. හරි? ඒ නිසා එයා පේ කරා රුපියල් ලක්ෂයක් ඒ කොටස් ලක්ෂණ එයා ගත්තා කියලා. ඒතකොට එයා රුපියල් ලක්ෂයක් දුන්නා. ඒ දුන්නම මොකද වෙන්නේ? අරගොල්ලන්ට අර අඩුපාඩු වෙච්ච රුපියල් ලක්ෂේ හම්බෙනවා. හරිද? දැන් තේරුණානේ? දැන් ඒගොල්ලන්ගේ අතෙත් රුපියල් ලක්ෂයක් තියෙනවා. ඒ රුපියල් ලක්ෂෙ පෙන්නලා තමයි අර ලක්ෂය ගත්තේ. හරිද? ඒ ලක්ෂෙ පෙන්නුවා. මෙන්න අපි ගාව මෙච්චරක් තියෙනවා. අපි ගාව කැපිටල් එක මෙච්චරක් තියෙනවා. We have only 100,000 capital and you can buy this one. Or you can ask about shares for this company. හරි? ඕන කෙනෙක්ට මේ කම්පැනි එකේ shares කෙනෙකෝ shares ගන්න පුළුවන් කියලා අහන්න පුළුවන්. හරි? ඕන කෙනෙක්ට ඒක ඉන්කවයර් කරන්න පුළුවන්. අහන්න පුළුවන්. අහලා ඉවරලා එයා විමසන්න පුළුවන්. ඒ විමසලා ඉවරලා ඒ ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. එහෙම ගත්තම ඒ ගන්න ඒ වෙලාවේදී එතන තව ලොකු process එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී ඒකේ ඕනර්ෂිප් එක කොහොමද වෙන්නේ? ඒ කියන්නේ එයා ඒ බිස්නස් එකට කවුරු හරි කෙනෙක් එයා සල්ලි ඉන්වෙස්ට් කරාට පස්සේ එයාට ඒකේ ඕනර්ෂිප් එකක් හම්බ වෙනවා. හරිද? ඒ කියන්නේ percentage එකක්. එතකොට ඒකෙදි එතනදි තියෙන rules and regulations මොනවද කියලා ඒ වෙලාවට ඒගොල්ලෝ ඒ parties දෙක ඒ පාර්ශවයන් දෙක කතා කරලා ඒගොල්ලෝ බොන්ඩයක් හදාගෙන ඒගොල්ලෝ ඒක ඒ වෙලාවට කරනවා. ඒක වෙනම process එකක්. හරිද? මෙතන අපි බලන්නේ මේ simple theory එක විතරයි. හරිද? එතකොට දැන් මේ විදිහට අර රුපියල් ලක්ෂයක් තියාගෙන ඒ ලක්ෂෙම පෙන්නලා. ඒ කියන්නේ දැන් කෙනෙක් සල්ලි දෙනකොට තමන් ඉන්වෙස්ට් කරනකොට ඒ ඉන්වෙස්ට් කරපු සල්ලි ආපහු තමන්ට අඩු ගාණක් කියන්නේ ඒ ඉන්වෙස්ට් කරපු සල්ලියත් ආපහු තමන්ට දෙන්න පුළුවන් කම්පැනි එක කියලා දැනගන්න එපා. ඒතර ඇත්තටම කම්පැනියේ අඩු ගාණේ ඉන්වෙස්ට් කරන ප්‍රමාණයවත් තියාගන්න තියෙනවා කියලා දැනගන්න එපා. එයාට ආයෙ සල්ලි ඕනොත් එහෙම සල්ලි දෙන්න පුළුවන් වෙන කම්පැනි එකක් වෙන්න එපා. හරිද? The company must be able to repay him. Okay? Company must be able to repay him for that money, and company must have some responsibility about that money. Therefore, company must show their capital. හරි? ඒකයි මේ මුලින්ම මේ ලක්ෂ්‍ය පෙන්වන්නේ ඒකයි. හරි ඒකයි යාලා මුලින්ම must show their capital. ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනය ඒගොල්ලන්ට මෙච්චරක් තියෙනවා කියන එක පෙන්වන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට විශ්වාසයක් ඇති වෙන්නේ මෙයාගා මෙච්චර තියෙනවා. එහෙනම් මම මේ දුන්නට ප්‍රශ්න නැහැ. මොකද ඒ දෙන ගානම හරි ඒගොල්ලන්ට ආපහු දෙන්න පුළුවන් හදිසියක් වුණොත් කියලා. අන්නේ ඒ විශ්වාසය තියෙන්න ඕනේ. හරිද? එතකොට ඊළඟට ඒ responsibility එක ගන්න ඕනේ කම්පැනි. ඊට පස්සේ මේ විදිහට මේ ලක්ෂ්‍ය දුන්නාම දැන් ලක්ෂ්‍ය පෙන්නලා තව ලක්ෂයක් ගත්තා. හරිද? ඒ ලක්ෂ්‍ය පෙන්නලා තව ලක්ෂයක් ගත්තා. එතකොට දැන් ඔන්න ලක්ෂ දෙක කම්ප්ලීට්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අර එයා දීපු ලක්ෂයට ඒ 100,000 වල ඒ ලක්ෂයට ඉන්ට්‍රස්ට් එකක් අර විදිහට රෙගුලර්ලි ගෙවනවා. frequently ගෙවනවා. එතකොට ඒක 3 months කියන්නේ මාස 3කට පාරක් වෙන්න පුළුවන්, 4කට පාරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 6කට පාරක් වෙන්න පුළුවන්. අවුරුද්දකට පාරක් වෙන්නත් පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ බොන්ඩ් එකත් එක්ක ඒගොල්ලෝ කතා කරගන්න දෙයක්. හරිද? එතකොට මේ විදිහට මේ දැන් කම්පැනි එක බලන්නේ ඒ වෙලාවේ මෙයාට ගෙවන මේ අපි මේ ගෙවන ඉන්ට්‍රස්ට් එකට අපි කියන වචනයක් තියෙනවා සිංහලෙන් එක ලාභාංශ කියලා. හරිද? මෙන්න මේ ලාභාංශයේ ප්‍රතිශතය අර බැංකුවෙන් ලෝන් එකක් ගත්තම බැංකුවට ගෙවන ඉන්ට්‍රස්ට් එකට වඩා අඩුයි නම් ඒ දවස්වල බැංකුවෙන් ලෝන් එකක් ගත්තම මේ බැංකුවට ගෙවන සිද්ධ වෙච්ච ඉන්ට්‍රස්ට් එකට වඩා අඩුයි නම් අර තව කාගෙන් හරි සල්ලි කියන්නේ ෂෙයාර්ස් විදියට ෂෙයාර්ස් විකුණලා කවුරු හරි ඒ ඉන්වෙස්ට් කරන කෙනෙක්ගේ සල්ලි අරගෙන එයාට ගෙවන්න වෙන ලාභාංශයේ
මුදල ඒ percentage එක අඩුයි නම් එයත් එක්ක කතා කරගත්තට පස්සේ ඒ percentage එක අඩුයි නම් ඒක ඇත්තටම මේ කම්පැනි එකට වාසි. හරිද? ඒ වගේම ඒ දවස්වල ෆික්ස් ඩිපොසිට් එකක්. එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ ඒ වගේ මොනවා හරි දෙයක් ඒ කියන්නේ තමන්ගේ තියෙන සල්ලි ඒ වගේ තැනක ඉන්වෙස්ට් කරලා ෆික්ස් ඩිපොසිට් එකක් වගේ දාලා ඉන්වෙස්ට් කරලා ලැබෙන ඉන්ට්‍රස්ට් එකට වඩා ඉන්ට්‍රස්ට් එකක් ඒ කියන්නේ 0.5 හරි. ඒ කියන්නේ දැන් ෆික්ස් ඩිපොසිට් එකක 9% හරි 10% හරි නම් 10.5 එහෙම නැත්නම් 11% ඒ වගේ කියන්නේ පොඩි ගාණකින් හරි වැඩි නම් අරගොල්ලෝ දෙනවා කියන අර ලාභාංශය එතකොට ඇත්තටම ඉන්වෙස්ට් කරන කෙනාටත් ලාභයි. ඒ කියන්නේ මේ කම්පැනි එක හොඳ කම්පැනි හොඳ ස්ටේබල් කම්පැනි එකක් නම් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් කියන්නේ වැටෙන්නේ නැති එකක් කියලා දන්නවා නම් ඒ විදිහට ඉන්වෙස්ට් කරාම ඒක ඒ ඉන්වෙස්ට් කරන කෙනාට එයාටත් ලාභයි ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මට වැඩි. අන්න ඒකයි මෙතන තියෙන රිලේෂන්ෂිප් එක. හරිද? ඒතර මේ වගේ මෙන්න මේ ගනුදෙනු කරන්න හැදිච්ච තැන තමයි ෂෙයා මාකට් එක කියලා කියන්නේ. හරිද? මේ වගේ මේ ඩීල්ස් කරන්න හැදිච්ච තැන තමයි ෂෙයා මාකට් එක කියලා කියන්නේ. එතකොට මේකෙදි ඉන්නවා ෂෙයා මාකට් එකේ ඉන්න බ්‍රෝකර් කම්පැනිස්. ඒ කියන්නේ බ්‍රෝකර් කම්පැනිස් වල ඒගොල්ලන්ගේ ඩියුටි එක තමයි මේ දෙපැත්ත මේ පාටිස් දෙක අතරමැද ඉඳලා ඒගොල්ලෝ මේ දෙගොල්ලෝ කෝඩිනේට් කරන එක. Right? There are about I think about 15 or 16 broker companies in this is stock market in Sri Lanka in Colombo, and their duty is coordinate the two parties, company and the person who invests his money for that company, so for some certain company, right? The responsibility of that broker company is coordination. Okay, coordinate two parties. Okay, ඒගොල්ලෝ coordinate කරන එක තමයි ඒගොල්ලන්ගේ වගකීම. ඒගොල්ලෝ කරන්නේ. ඒතර ඒගොල්ලන්ටත් ඒකෙන් ගාණක් හම්බ වෙනවා. ඒතකොට මෙතන මේ ලොකු process එකක් තියෙන තැන මේක තමයි basically මොනවද මේ shares ඊළඟට කොහොමද ඒවා මොකද්ද shares විකුණනවා කියලා කියන්නේ අන්න ඒකයි. right? ඒතර මෙතනදී මතක තියාගන්න ඕන හොඳම දේ තමයි දැන් ඔයාලා කොමර්ස් කරන්නේ නැති අය, the students who doesn't do commerce at your O levels should have to get basic and clear idea about this lesson. ඊළඟට දැන් ඔයාලගේ පොතේ තියෙනවා මේ ෂෙයා මාකට් එකේ බිස්නස් කරන්න නම් ඒකේ තියෙනවා මේක ස්ටේට්මන්ට් එකක්. ඒ කියන්නේ ඇක්ට් එකක් තියෙනවා. what is that act, right? Registered companies under the Companies Act number 7 of 2007. Okay, registered companies under the Companies Act number 7 of 2007. Okay, that means the companies registered under the Act number 7 of 2007 only can sell their shares in stock market. Okay, only on stock market. Okay, then and what is that in 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම්. හරිද? අන්න ඒ විදිහේ මෙන්න මේ පනත යටතේ ලියාපදිංචි සමාගම් වලට විතරයි මේ කියන stock market එකේ වෙළඳාම් කරන්න පුළුවන්. Okay, the companies only be able to sell their stocks, sell their shares, registered companies under the Companies Act number 7 of 2007. Okay, ඒ කියන්නේ මෙන්න මේ කියන පනත යටතේ ලියාපදිංචි සමාගම් විතරයි මේ ෂෙයා මාකට් එකේ කියන්නේ මේ ස්ටොක් මාකට් එකේ වෙළඳාම් කරන්න පුළුවන්. කියන්නේ එයාලට විතරයි ඒගොල්ලන්ගේ කම්පැනිස් වල ඒ ෂෙයාර්ස් විකුණන්න පුළුවන්. ඒකට මේ කියන ඇක්ට් එකේ රෙජිස්ටර් වෙන්න රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. ඒක ඕගොල්ලෝ කොමර්ස් කරනවා නම් ඕගොල්ලෝ දැනගනි. ඒ රික්වයර්මන්ට්ස් ටික කම්ප්ලීට් කරලා තියෙනවා නම් පුළුවන් මේ ඇක්ට් එක යටතේ රෙජිස්ටර් වෙන්න. හරිද? මේ ඇක්ට් එක යටතේ රෙජිස්ටර් වුණාට පස්සේ එතකොට ඒගොල්ලන්ට පුළුවන් ෂෙයා මාකට් එකේ ඒ
ඒගොල්ලන්ගේ transactions ඒ කියන්නේ ඒව කරගෙන මේ stocks ඒගොල්ලන්ගේ විකුණන stock market. හරිද? එතකොට දැන් මෙතන තියෙනවා there are two categories in here. Okay. Registered companies can divide as private limited companies and public limited companies. Okay. Registered companies can be divided as private limited companies and public limited companies. මේ පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන මේ companies අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න ප්‍රධාන වශයෙන්. පළවෙනි එක සීමා සහිත පෞද්ගලික සමාගම්, අනිත් එක සීමා සහිත පොදු සමාගම් කියන ඒ කැටගරිස් දෙකට බෙදන්න පුළුවන්. හරිද? එතකොට මෙතනදී මේ අපි මේ ලෙසන් එකේදී මේ කතා කරන්න යන්නේ මෙන්න මේ කියන සීමා සහිත පොදු සමාගම් තමයි. මෙන්න මේ සීමා සහිත පොදු සමාගම් වල තමයි මේ කියන මේ ස්ටොක්ස් මේ පාඩමේ ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ ෂෙයාර්ස් මේ කොටස් විකුණන්නේ. එතකොට මෙන්න මේ කැටගරි එකේ තියෙන සමාගම් වල තමයි මේ කියන මේ කොටස් විකුණන්නේ. එතකොට ඒක ගැන තමයි අපි මේ ලෙසන් එකේදී බලන්නේ. right? හරි. එහෙනම් දැන් අපි බලමු ඔයගොල්ලන්ගේ සිංහල පොතේ ඔයගොල්ලන්ගේ තියෙනවා මෙතන තියෙනවා මේ බලන්න මේ හැඳින්වීම කියන එකට යට ඡේදය තියෙනවා සීමා සහිත පොදු සමාගම් වලට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට අවශ්‍ය මූල සම්පත් සපා ගැනීම සඳහා මහ ජනතාව හවුල් කරගත හැකිය. ඒකට ඒ කියන්නේ මේ එයාලගේ කම්පැනි එක කරගෙන යන්න මේ අනිත් අයගේ සහයෝගය ගන්න එක තමයි මේ කරන්නේ. ඒ කියන්නේ එයාලට ඒ වෙච්ච මූල්‍ය අපහසුතාව මගහරවාගෙන අනිත් ඒ අඩුපාඩුකම් මේව කරන මූල්‍ය අපහසුතාව මගහරව ගන්න කරන ක්‍රමයක් තමයි මේක. සමහර වෙලාවල් තියෙන්න පුළුවන් මේ ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් විකුණනවට වැඩිය ලාභ වෙන්න පුළුවන් මේගොල්ලන්ට බැංක් ලෝන් එකක් ගන්න එක. ඒ වගේ වෙලාවල් තියෙන්න පුළුවන්. There is some certain times then it can profitable than this share market, and some bank loans the interest rates when some interest rates are low, then that is more profitable than this method. Okay, in some certain times. Okay, not at all. Okay, in here public limited companies raise capital to commence or continue their business by issuing shares or debentures to the general public. Okay, then anyone can buy shares from certain company. Okay, right. Then බලන්න දැන් ඔයාලගේ පොතේ තියෙන බලන්න යට ඊට පස්සේ තියෙන ඡේදෙ ඒක කොටස් වෙනද පොළ කියලා තියෙන ටොපික් එකට යටින් තියෙන එක බලන්න අපි අංක 11 මේකේ තියෙනවා මේක මේ ස්ටොක් මාකට් එක හැන්ඩල් කරන්න. කියන්නේ ඒක බලාගන්නේ ඒකේ rules and regulations හදන්නේ ඒ ඔක්කොම බලන්නේ ලංකාවේ තියෙනවා එක කමිෂන් එකක්. ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. හරිද? ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියන ඒ කමිෂන් එකෙන් තමයි මේ ස්ටොක් මාකට් එක කන්ඩක්ට් කරන්නේ. හරිද? ඒ කියන්නේ යාලා තමයි rules and regulations හදලා මේ stock market එක conduct කරන්නේ. Right? And English medium students, you can check your books on page number 11. The Colombo Stock Exchange is the organization responsible for the operation of the stock market in Sri Lanka. The CSE is licensed by the Securities and Exchange Commission of Sri Lanka. CSE means Colombo Stock Exchange. Okay? CSE is licensed by the Securities and Exchange Commission of Sri Lanka. SEC. Okay? To operate as a stock market in Sri Lanka. Okay. Now
දැන් මේකේ තියෙනවා මේ අර broker companies ගැන ඒවත් තියෙනවා ඔයගොල්ලන්ගේ පොතේ ඒ ටික ඔයගොල්ලෝ කියවගන්න you can read the rest of the paragraph in here and then please check the 10.1 part 10.1 part shares okay කොටස් කියලා තියෙනවා right දැන් අපි බලමු ඒකේ කොහොමද තියෙන්නේ what is mean by shares okay දැන් අපි බලමු මේ ඔයගලගේ පොතේ කොහොමද තියෙන්නේ මේ කොටස් කියන එක ගැන 10.1 10 එක කොටසේ ඒකේ තියෙනවා දැන් බලන්න මෙතනදී මේ ඔයගලන්ට තියෙනවා අර්ථ නිරූපණයක් දීලා ලැයිස්තුගත සීමා සහිත පොදු සමාගම් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීමට මහජනතාව සම්බන්ධ කරගන්නේ කොටස් නමින් හැඳින්වන ඒකකය මගින්. දැන් මේක යුනිට් එකක්. කොටසක් කියන්නේ ඒක යුනිට් එකක්. හරිද? සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය අර මම කියපු විදිහට මේ රුපියල් ලක්ෂ නම් ඒක තමයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ඒකකයක් ලෙස සලකා. ඒක එක යුනිට් එකක්. හරිද? ඒකකයක් ලෙස සලකා ඒ සමාන කොටස් වලට හෙවත් පංගු වලට බෙදූ විට ඒ ලක්ෂය මම කිව්වේ ලක්ෂයකට බෙදනවා කියලා. සමාන කොටස් වලට බෙදුවම සමාන පංගු වලට බෙදුවම ඉන් එක් පංගුවක් එක් කොටසක් ලෙස හැඳින්වේ. ඒ කියන්නේ එක පංගුවක් එක කොටසක් විදිහට තමයි හැඳින්වෙන්නේ මෙතන. ඒ කියන්නේ අර ලක්ෂයකට මේ බෙදුවම එක කොටසක් තමයි අපි ඒක පංගුවක් තමයි එක කොටසක් කියලා කියන්නේ. ඒකේ වටිනාකම වෙන්නේ රුපියලයි. ඒක ලක්ෂයකට බෙදුවා. හරි? අන්න ඒ වගේ. ඒතර මෙතනදී මේගොල්ලන්ට ඒ අවශ්‍ය අර්ථ නිරූපණය දීලා තියෙනවා කොහොමද කියලා. එතකොට ඒ මුලින්ම for the very first time the company can decide the value for their stocks, their shares. Okay, for the very first time. ඒගොල්ලන්ගේ පළවෙනි පාරට ඒගොල්ලන්ගේ කොටස් වල කොටසකට වෙන්න ඕන මිල කීයද කියන එක තීරණය කරන්න පුළුවන් ඒ ආයතනය. හරිද? දැන් මෙන්න මේවා තියෙන දැන් for English medium students, public limited companies which are listed in the stock market, public limited companies which are listed in the stock market that wish to raise capital by involving the public to do this by issuing shares. A share is one of the equal parts into which a company's stated capital is divided. Right? Company's stated capital is divided. When a company issues new shares, the price of a share, the value of a share, is decided by the company itself. They can decide about the value, price for the share, price for the one share. The public can invest in as many shares as they like. Okay? They can buy any amount of shares. If anyone can have sufficient money, then they can buy the whole shares. Okay. Then only one person can buy whole shares of that company. Okay. An investor who buys shares in a company becomes a part owner of that company. The stake he has in the company is proportional to the number of shares he owns. That means the ownership is the partnership is depends on it's proportional to the shares that he buy. Okay. එයා ගත්ත තව කෙනෙක් ගත්ත ඒ අර බිස්නස් එකට වියදම් කරපු මුදලට තමයි ප්‍රොපෝෂනල් වෙන්නේ. එහෙම නැත්නම් සමානුපාතික වෙන්නේ. යාකට ඒකේ තියෙන අයිතිය කොච්චරද කියන එක තීරණය වෙන්නේ ඒකෙන්. ඒ ආයොදපු මුදල කොච්චරද කියන එකෙන්. හරිද? Now let's take this example. Example number 1. Company C, which has a stated capital of 10 million. Okay,
capital of 10 million issues 100,000 shares to the public at 100 rupees per share. The value of one share is equals to 100, and Vishwa buys 5,000 of these shares. Express Vishwa's share in the company as a fraction and as a percentage. Okay, now it's very simple mathematics in here, therefore I do not wish to draw or simplify these things on this board. Okay, this is very simple mathematics. Total number of shares issued by the company 100,000, and number of shares which are bought 5,000, and therefore as a fraction 5,000 out of 100,000. No, the fraction is 5,000 out of 100,000. The total shares is equals to 100,000, and Vishwa bought only 5,000 shares. Okay, only 5,000 shares. Therefore, as a fraction, then it is 5,000 out of 100,000. Okay, this is the fraction. Okay, then 1 and 20. It's equals to 1 over 20. It's equals to 1 over 20. Then, as a B part of the first question, you have to find that one as a percentage. It's a very simple. Okay, it's a very simple question, and then you can multiply this one by 100%. Okay, then it's 5%. And the second question, find the amount that Vishwa invested in company C. Very easy question. Okay, then what? The value for one share is equals to 100. Then Vishwa bought 5,000 shares. Then you have to multiply 100 into 5,000. Okay, then 500,000 rupees. Okay, 500,000 rupees is the amount that Vishwa invested in company C. Okay. Now you are going to dividends. Okay, dividends means in single it's the labhansha. Okay, at the beginning I told you there is something like interest for the investors. Okay, there is something like interest that can earn by invest money from that company. Okay, then anyone can earn some money. Anyone can earn some money from invest their money in some certain company. Okay, the name of that interest part, okay, that he can earn, that someone can earn, okay, that is dividends. Okay, සිංහලෙන් අපි කියනවා ලාභාංශ කියලා. හරිද? ලාභාංශ කියන්නේ අර ගන්න පුළුවන් profit එක, ලාභය. කොච්චර දැන් අපි අර බැංකුවක ඩිපොසිට් කරනවා නම් we can earn some interest. Okay, අපිට උපය ගන්න පුළුවන් මොනවා හරි ලාභයක්. මේ පොලියක්. හරිද? We can earn some interest by deposit our money in some bank. Okay, in there the word is interest. එතනදී වචනේ interest. කියන්නේ බැංකුවක අපි සල්ලි තැන්පත් කරනකොට අපි ඩිපොසිට් කරනකොට සල්ලි අපේ සල්ලි ඩිපොසිට් කරනකොට ඒ බැංකුවේ තියෙන rates. කියන්නේ ඩිපොසිට් කරන සල්ලි වලට බැංකුවෙන් අපිට පොඩි ගාණක් වැඩිපුර දෙනවා. අපි ඒක එක කාලයක් බැංකුවේ තියෙන්න ඇරියොත්.
හරි ඒකට කියන වචනේ බැංකුවේදී ඉන්ට්‍රස්ට් මේකෙදි කවුරු හරි කෙනෙක් ඉන්වෙස්ට් කරාට පස්සේ ආයෝජනය කරාට පස්සේ තමන්ගේ සල්ලි යොදවලා තවත් කම්පැනි එකකට තමන්ගේ සල්ලි යොදවුවට පස්සේ යම් කාලයකට පස්සේ එයාටත් ලැබෙනවා ඒ වගේ ගාණක්. හරිද? ඒකට කියන්නේ ඒකට ඉන්ට්‍රස්ට් වගේ එකක් තමයි. ඒ ඉන්වෙස්ට් කරන කෙනාට ලැබෙන ඉන්වෙස්ට් ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එකක් වගේ එකක් තමයි. ඒකට කියන වචනේ ඩිවිඩන්ඩ්ස්. ඒ කියන්නේ ලාභාංශ. සිංහලෙන් ලාභාංශ කියනවා ඉංග්‍රීසි වලින් ඩිවිඩන්ඩ්ස් කියලා කියනවා. හරි? ඩිවිඩන්ඩ්ස්. එතකොට now then you can check again page number 13 dividends. When a listed company issues new shares, it gives notice of the benefits that shareholders will enjoy. Dividends are payments out of the earnings of the company which some companies give her shareholders as a benefit. Okay, the companies give this dividends as benefit. Okay, it is expressed in terms of the amount paid per share. Right, it is expressed in terms of the amount paid per share. Okay, they expressed that dividends in amount paid for per one share. Right, කියන්නේ ඒගොල්ලෝ ඒ දෙන ලාභාංශය ඒගොල්ලෝ ගාන කියන්නේ එක ෂෙයා එකකට මෙන්න මෙච්චරක් දෙනවා කියලා. හරිද? එක ෂෙයා එකකට මෙන්න මෙච්චර ලාභයක් ඕගොල්ලන්ට දෙනවා. ඒක after some certain time. හරිද? එක යම් කිසි නිශ්චිත කාල සීමාවකට පස්සේ ඒගොල්ලෝ සල්ලි යොදවලා යම් කිසි කාල සීමාවකට පස්සේ අපි ඔයාලා යොදවපු ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරපු එක ෂෙයා එකකට මෙන්න මෙච්චර කොටසක් මෙන්න මෙච්චර මුදලක් අපි ගෙවනවා ලාභයක් විදිහට. ඒතකොට නිකන් හිතන්න දැන් කවුරු හරි කිව්වා කියලා රුපියල් 10ක් තමයි මේ dividends එක. Dividends is equals to 10 rupees. Okay, then if someone buys 100 shares from some certain company, then after some certain time he can earn 100 into 10 the 1000 rupees as his benefit. Okay, කියන්නේ කවුරු හරි කෙනෙක් දැන් කම්පැනි එකක කියන රුපියල් 10යි ෂෙයා එකකට දෙන ඔයගලන්ට දෙන ලාභාංශය. එතකොට කවුරු හරි කෙනෙක් ෂෙයාස් 100ක් අරගෙන තියෙනවා. 100ක් අරගෙන තියෙනවා නම් එතකොට කොච්චර දැන් රුපියල් ෂෙයාස් 100ක් නම් එකකට රුපියල් 10 ගානේ දෙනවා නම් ලාභාංශ. එතකොට ෂෙයාස් 100ට එයාට රුපියල් 1000ක් හම්බෙලා තියෙනවා ඒ නිශ්චිත කාල සීමාවකට පස්සේ. ඒක තමයි යාගේ earning එක. ඒක යාගේ උපය ගැනීම. යාට ලැබෙන ලාභයේ ඒ benefit එක තමයි ඒක. Right. In here you have one example in here. Company C pays annual dividends of 4 rupees per share. 4 rupees per share. That is the benefit. For the 100 rupees shares it issues. Okay, then the value of one share is equals to 100. Value of one share is equals to 100. Then the dividend is equal to 4 rupees. Dividend is equals to 4 rupees. Okay, and 100 shares is issues of which Vishwa bought 5,000 shares. This question linked with the previous one, with the previous example, and the first question is find the annual income that Vishwa receives through this investment. Find the annual income that Vishwa receives through this investment. Okay, then if Vishwa bought 5,000 shares for 500,000 rupees. One share is equals to 100. Okay, then how many shares? 5,000 shares. Okay? 5,000 shares, and after some certain time 4 rupees paid by that company per one share. 4 rupees per one share. Then how many shares? 5,000
5,000 shares, then there should be 5,000 into 4, 20,000 rupees as benefit. Okay. Then after 1 year, okay, in here it's 1 year. After 1 year, Vishwa's annual income is equals to 20,000 rupees. Why? Vishwa buys 5,000 shares and company gives 4 rupees per 1 share. Therefore, we have to multiply 5,000 by 4. Then the net profit is equals to 20,000. And the second question is, express Vishwa's annual income as a percentage of the amount he invested. Okay. It's very easy one. Okay. Then the invested amount is equals to 500,000, 5 lakhs. It is the invested amount of Vishwa. Okay. Then he got, okay, after 1 year he got 20,000 rupees as his profit. Okay. Now it is simple mathematics. It is simple mathematics. $500,000 is the total amount he invested, and after 1 year profit is 20,000. Then question asks the percentage of this profit. Question asks, express Vishwa's annual income as a percentage of the amount he invested. Okay. Then this is the total amount that he invested, and this one 20,000 is equals to the amount he get after 1 year. Then you have to multiply this one by 100%, and then very easy, 20 over 5 means 4%. Okay. Then Vishwa's annual income as a percentage of his investment. His annual income as a percentage. Okay. His the Vishwa's annual income as a percentage is equals to 4%. Okay. This is very easy lesson. Okay. This is very easy lesson. Not any too many difficult things in here, but the thing is, you have to get some clear idea about the previous theory. Okay, the theory about this is stock market. That is the thing. That's why I explained some little environmental and background about this environmental things and background about this stock market. Okay, you must have some clear idea about this thing. After that, the mathematical part is not too difficult. Okay, mathematical part is not too difficult. It's linked with your previous lesson in this book, percentages. Okay? It's linked with percentages, not any strange thing. Okay, you have to get the idea of this thing. After that, it's very easy to simplify this question. Okay, the මෙතන මේ ඔයාලට percentage කියන දේ ඔයාලගේ මේකට කලින් ප්‍රතිශත කියන පාඩමත් එක්ක තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ mathematical මේ ගණන් කොටස ඔයගොල්ලන්ට හරි ලේසි. අර මම ටිකක් වැඩිපුර ඔයාලට explain කරේ පළවෙනියටම මේ මොකද්ද stock market එක කියන්නේ කියලා මම වැඩිපුර explain කරේ. ඔයාලට මේක ගැන මොකද්ද idea එක කියන එක ගන්න ඕන හින්දා ටිකක් හොඳට. ඔයාලට මීට කලින් කොමර්ස් කරලා තියෙන කට්ටිය, කියන්නේ කරන කට්ටිය දැන් ඒ
ඔයාලා දන්නවා ඇති ඒ කරන අය දන්නවා ඇති ස්ටොක් මාකට් එක කියන්නේ මොකද්ද කියලා මීට වඩා ඉන් ඩීටේල් කියන්නේ මීට වඩා විස්තරාත්මකව ඔයගොල්ලෝ දන්නවා ඇති. හැබැයි දන්නේ නැති කට්ටියක් ඉන්නවනේ දැන් කොමර්ස් කරන්නේ නැති අයත් ඉන්නවනේ. ඒකයි මම පොඩි ඔයාලට ප්‍රින්සිපල්ස් ටික කියන්නේ මොනවාද මේකේ මූලිකාංග ටික කියන එක පොඩ්ඩක් ඔයාලට වැඩිපුර කියලා දුන්නේ මුලදී. හරිද? නැත්තම් දැන් මේ ගණන් දිහා බලන්න. මේ ගණන් දිහා බලන්න මේ ගණන් හරිම ලේසියිද? මේ ගණන් කරන්න මෙච්චර කියලා දෙන්න ඕනේ නැහැ. මේ ගණන් කියලා දෙන්න මෙච්චර කියලා දෙන්න ඕනේ නැහැ. නමුත් අර මේ තියරි එක කියන්නේ බෑ මොකද්ද කොටස් වලද කියලා කියන්නේ කියලා. ඔයාලා දැනගන්න බෑ. ඒකයි මුලදී මම ටිකක් මේක වැඩිපුර කියලා දුන්නේ එක්ස්ප්ලেইন කරේ. හරිද? ඒ ටික හරියට ඔයාලා ඔළුවට දාගත්තා නම් ඊට පස්සේ මේ කියන දේවල් මේ ගණන් ඔයගලන්ට ගොඩක් ලේසි වෙයි. හරිද? Right. And then you can do the exercise 10.1 now. Okay. Then after that we can do 10.2 trading in the stock market part on my next video. Okay. අපේ ඊළඟ කොටස 10 කොටස මේ කොටස් වෙළඳ පොලේ ගනුදෙනු කියන්නේ මොනවද ගනුදෙනු වෙන්නේ කොහොමද කියන එක අපිට මේ එකත් වැඩි අමාරු නෑ මේ වගේම ලේසි එකක් පොඩි දෙයක් මේ වගේ මේ ඕගලන්ට හුරුපුරුදු නැති වචන තිබුණාට මේක ටොපික් එක මේ මාතෘකාව ගොඩක් සරල දෙයක් මේ පාඩමට අදාළව ගොඩක් සරල දෙයක් පොඩි දෙයයි තියෙන්නේ ඊළඟ කොටස 10 කොටස ඒකත් බොහොම පොඩි දෙයක් ඒක කරාට පස්සේ ඔයගලන්ට මේකේ මේ මැතමැටිකල් පාර්ට් එකේ මුකුත්ම අමාරු දෙයක් නැහැ මට මේ තියරි එක විතරයි ගන්න තියෙන්නේ ඊළඟ කොටස මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් එතකන් ඔයගොල්ලෝ මේ 10 අභ්‍යාසය කරන්න බලන්න කරලා අමාරු දේවල් තියෙනවා නම් මොනවා හරි මට කමෙන්ට් කරන්න එහෙම නැත්නම් මට WhatsApp හරි Viber හරි කරලා අහන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ ඊළඟ වීඩියෝ එකෙන් 10 කොටස කරනකම් එතකන් ඔයගලන්ට හැමෝටම ආයුබෝවන්